අහු වෙලා ඉන්නවා. නමුත් එයාට මාර්ගඵලයක් අවබෝධ කරගන්නට මොන විදිහකින්වත් පුළුවන් කමක් නැහැ. ඇත්තටම සෝවාන් මාර්ගයට සිතපත් වෙනවා. නැවතත් මොන හේතුවකින් හරි කරකිලා යනවා. නමුත් ඒක කිව්වට එයා පිළිගන්නේ නැහැ. මොකද එයා ඊට වඩා උද්දච්චයි. ඉතින් ඒක නිසා අපරාධයට සෝවාන් ඵලය කවදාවත් සාක්ෂාත් කරගන්නට එයාට අවකාශය ඇත්තේ නැහැ. මොකද උඩඟු කව ඉස්පත් වෙනවා මන්තරන් ලොක්ෙක් නැහැ කියලා හිතනවා. නමුත් අපි පොඩි කෙනෙක් හෝ වේවා අපේ දාසියෙක් හෝ වේවා සෝවාන් ලබාගෙන සිටිනවා නම් අපි මාර්ගඵලයක් අවබෝධ කරලා නැත්නම් අපි අතින් එයාට බැනලා හරි මොකක් හරි දෙයක් ආරෝපවාද කරනකොට අපි අහුවෙලා තියෙනවා නම් එයාගෙන් ඒ වැරද කියලා සමාව ගන්න පුරුදු වෙන්න. එහෙම නැති වුණොත් අපි කොච්චර භාවනා කරත් ශුන්‍යතාවයේ අධ්‍යක්කත් සෝවාන් මාර්ගයට ගියත් මොන හේතුවකින් හරි ලෙඩ දුකකින් හරි මොන හේතුවකින් හරි කඩාකප්පල් වෙනවා මිසක් කවදාවත් ඒක කරගන්න පුළුවන් දෙයක් සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ කියන එක බය නැතුවම මම දිවුරලා කියනවා. ඒ නිසා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ මොකක් හරි ඕගොල්ලෝ ළඟ වැරද්දක් තියෙනවනම් මොකද්ද මං කළා තියෙන වැරද්ද මං කාට හරි ආරෝපවාදයක් එක්ක අපි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වැරදි දැක්කොත් අපිට වැඩන්නේ ඒගොල්ලෝ ගැටේ ඒගොල්ලෝ හදාගත්තා. ඒගොල්ලෝම අපි විවේචනය කරන්න යනවා කියන්නේ චීවරේ දරාගෙන ඒකත් අපිට අකුසල් සිද්ධ වෙනවා. ඒක නිසා ඔය අකුසලයක් අපි නොදැනුවත්ව කරගෙන ඉන්නවනම් අපි මෙතන අවුරුදු 100ක් ආවත් අපිට සමාධිය ගොඩනගා ගත්තත් මාර්ගඵලයක් නම් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ආරෝපවාද කර්ම කියන්නේ මහා භයානක දෙයක්. ඒකත් තේරුම් අරගෙන අපි ඊට පස්සේ අද දේශනේ සම්පූර්ණයෙන්ම තමුම්ම කරමින් අත්දකින්න එක තමයි අද ප්‍රායෝගික දේශනේ ඉදිරිපත් කරන්නේ. මම හිතනවා මේ දේශනේ ඉදිරිපත් කිරීම තුලින් ඕගොල්ලන්ට විශාල ලාභයක් වාසියක් වෙනවා. මොකද ගෙදර ගිහිල්ලා කරනවා කියන එක බොරු. මෙතනදී කරගෙන යනවා කොලයක් ලියලා දෙනවා කොලේ අරන් යනවා නැවතත් ඊළඟ සැරේ ප්‍රායෝගික පන්තියට එනකම් කෙරීමක් නැහැ. ඒක නිසා අපි සක්කාය දිට්ඨිය කියන එක බලමු. අද මේ දේශනෙන් නාම රූප දෙක බිඳිබිඳී ගිහිල්ලා සෝවාන් පෙන්නුම් කරන දේශනයක් තමයි අද ඉදිරිපත් කරන්න යන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකයි. සම්පූර්ණයෙන්ම තමුන් විසින්ම කරලා මං කිව්වට නෙමෙයි තමුන් විසින්ම අත්දකින්න ඕනේ. නමුත් ඒකට අපිට හොඳ සමාධියක් හදා ගන්න ඕන නිසා අපි විනාඩි 5-10ක් අපි සමාධිය ගොඩනගා ගමු. අපි පූර්ව කෘත්‍ය පසකින් තියලා අපි පරිකම්ම වචනයක් තියෙනවා බුද්ධෝ කියන පරිකම්ම වචනය. අපි ඒ නිසා අපි පළමුවෙන්ම බුදුගුණ සිහිපත් කරන්න විනාඩි 5ක් අපි බුදුගුණ භාවනාවේ නිරත වෙමු. මම කෙටි බුදුගුණ භාවනාවක් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මාගේ බුදුන් වහන්සේ රාගය, දේශය, මෝහය යන සියලුම කෙලෙසුන් සහ මුලින්ම නැසූ හේයි අරහන් නම් වනසේක. ඕක විනාඩි 5ක් මෙනෙහි කරන්න. හොඳයි. ඒ හිත සමාධිමත් වුණා කියලා මම හිතනවා. සමාධිමත් සිතේ ඉඳගෙන අද සක්කාය දිට්ඨිය ගැලවීම පිණිස ඉදිරිපත් කරන දේශනයක් කියලා හිතේ තියාගෙන කොහොම හරි අද මම මේ භූමිය තුලදීම මේ සෝවාන් ඵලය කෙසේ වෙතත් අඩු ගන්න සෝවාන් මාර්ගයවත් මම මේ භාවනාව ඉවර වෙනකොට මේ භූමිය තුලදී මේ මොහොතේදීම සාක්ෂාත් කරගන්නවා කියලා තරයේම අදිස්ථාන කරගන්න. මොකද ඒ තරම්ම ප්‍රායෝගික පැත්තට යොමු කරපු සක්කාය දිට්ඨිය ගලවන්න පෙන්න කරන
දේශනයක් මේක තමුන් විසින්ම කරලා ප්‍රායෝගිකව තමුන්ටම අත්දකින්න පුළුවන්. මං කිව්වට නෙමෙයි. ඒක නිසා ඒක හිතේ තියාගෙන අපි තව විනාඩි 2ක පමණ කාලයක් බුදු පියාණන් වහන්සේගේ බුද්ධෝ කියන පරිකර්ම වචනයක් අපි විනාඩි 2ක පමණ කාලයක් අරගෙන අපි භාවනාවේ යොමු කරමු. බුද්ධෝ 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 බුද්ධෝ. දැන් ඕක හිතෙන් ඔහොම කියවන්න. තව විනාඩි 2ක්. හොඳයි. ඒ දේත් අපි වැඩුවා නම් ඒ සමාධිය ඔහොමම තියාගෙන සමාධිය කඩාගන්නේ නැතුව ඒ සමාධිමත් සිතින් තමාගේ සිත තමාගේ දැන් ක්‍රියාත්මක වෙන තමාගේ කය ඇතුලේ පවතින තමාගේ සිතට සිත යොමු කරමින් සිත දිහා බලාගෙන ඉන්න සිතේ ක්‍රියාවලිය වටහා ගන්න බලන්න කාටද පුළුවන් කියලා. දැන් සිත සමාධිමත් වෙලා තියෙන්න ඕනි. දැන් අපි බුදුගුණ භාවනාව වැඩුවා, අපි පූර්ව කෘත්‍ය වැඩුවා, අපි අධිෂ්ඨාන කරා, උතුම් අධිෂ්ඨානයක් තියෙන්නේ. ඒ නිසා අපිට මේ භූමිය තුලදී සක්කාය දිට්ඨිය කියන එක මම කියන හැඟීම දුරු කරගන්න එක උපයෝගී වෙනවා ඇති. ඒ නිසා අපි ඒකාන්තයෙන් සත්‍යකින්ම අපේ හිතටම හිත යොමු කරනවා. ඒ හොඳට සමාධිය තියෙනවා කියලා මම හිතනවා. ඒ තියෙන සමාධිමත් සිතෙන් ඒ හිතටම හිත යොමු කරලා හිතෙන් හිත දිහා බලාගෙන ඉන්න. බලන්න හිතට වෙන දේ බලන්න. මෙතන දෙකක් පවතිනවා. නාමයක් පවතිනවා, රූපයක් පවතිනවා. එතකොට මේ නාම රූප දෙක තමුන් හඳුනාගෙන මේ ක්‍රියාවලිය දකින්න බලන්න කාටද පුළුවන් කියලා. එතන තියෙනවා ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඇති වෙනවා, ඇති වෙන ශනේ නැති වෙනවා. එතකොට කයේ ගැස්මක් ඇති වෙනවා, සිතේ ගැස්මක් ඇති වෙනවා. සිතයි කය දෙකේ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමය තමාට පෙනෙනවද කියලා බලන්න.
දැන් හොඳයි දැන් බලන්න මේ දැන් බලාගෙන යනකොට මේ සමාධිමත් සිතේ මෙන්න කය මෙන්න කය මෙන්න නාමය මෙන්න කය මෙන්න නාම රූප දෙක දකින්න පුළුවන් කිසිවෙක් මෙතන ඉන්නවද? ඉන්නවනම් බලන්න නාම රූප දෙකක් තමයි මෙතන තියෙන්නේ. රූපයක්වත් නාමයක්වත්. රූපේ හඳුනා ගන්න රූපේ ඇතිවීම නැතිවීම. රූපයක් බිඳෙනවා නාමයක් බිඳෙනවා. සමාධිමත් සිතේ ඉන්නකොට නාමයක් බිඳෙනවා. ඒ බිඳෙන නාමය බිඳෙනවා විශාල විදුලි වේගයක්සේ හයියෙන් ඉක්මනට නාමය බිඳෙනවා. රූපයක් බිඳෙනවා. නාමයක් බිඳෙනවා රූපයක් බිඳෙනවා. බලන්න හොඳයි අපි ඒක දැක්කා හෝ නොදැක්කා ඊට පස්ව අපි ඊළඟ පියවරට යමු. මං හිතනවා දකින්න ඇති කියලා. හැම වෙලේම සිත ගැහි යනවා. ඒකම කයත් ගැහෙනවා. සිත විදුලි වේගයක්සේ ගැහි බිඳි යනවා. ඒතර බලනවා අපි කල්පනා කරලා බලනවා මේ බින්දෙන වාරයක් ගන්න. පළවෙනි වාරයේදී එතන හිටිය ඇතුලේ හිටිය මමයා නිරුද්ධ වුණා. දෙවෙනි වාරයේදී මමයා නිරුද්ධ වුණා. එතන මෙතන වෙන්නේ මොකද්ද?
මේ අපි මම කියලා අල්ලගත්ත මේ අපේ හිතේ ලොකුවට පොදු බැඳගෙන මෙතෙක් සංසාරේ අපි ගෙනාපු මේ මමයා රාශිය මමයා බින්දි යනවා. කොයි මමයේද අපි ග්‍රහණය කරන්නේ මගේ කියලා ගන්න අල්ලන්නේ. එතන අල්ලන්නට මමයේ කියලා කිසිවා එතන නැති බව තමයි අපිට නම් හැඟෙන්නේ. මොකද බලනකොටම නිරුද්ධ වෙනවා. අල්ලන්න ඉස්සෙල්ලා නිරුද්ධ වෙනවා. කයට වඩා වේගයෙන් භ්‍රමණය වෙමින් සිත විදුලි වේගයක්සේ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන තුල මමයේ ඉන්නවද කියලා අවබෝධයක් නගා ගන්න. තමාගේ අවබෝධයට හිතන්න තනියම හිතන්න. හොඳයි අපි ඊට පස්සේ දෙවෙනියට අපි මේ කොටස් ධාතු මනසිකාරයේ ධාතු වලට අපි බෙදනවා. දැන් ඇත්තටම මම කියලා කිව්වට මගේ කය ධාතු ගුලියක් ධාතු මාත්‍රයක්. කොටස් වශයෙන් මම නෙමෙයි කියන්නේ. පස්සේ ඔයගොල්ලෝ කොටස් වශයෙන් බෙදලා බලන්න. පළමුවම ගත්තොත් කය සම්පූර්ණයෙන් ගත්තොත් ධාතු ගුලිය. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයකින් සමන්විත වී ඇති මේ කය මම වන්නේ කොහොමද මගේ වන්නේ කොහොමද මේ කය විශ්වයට බාර විශ්වය තුලින් අපි ලබා ගත්තා වූ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක මේ හිස් භාවයක් විඥාන මාත්‍රයක් දැනීම මාත්‍රයක් මම මගේ වන්නේ කොහොමද අපේ අවසාන මොහොතේදී අපි මේ කයත් ගත්ත ණයටම බාර දෙන්න අපිට වෙනවා. ඒ නිසා මේක ධාතු මාත්‍රයක් කියන හැඟීම විතරක් වැඩි දුරට ඕන නෑ. මෙතන තියාගෙන පස්සේ ඕගොල්ලෝ කරලා බලන්න මේ දේශනෙන් පස්සේ අපි එක කොටසක් පමණක් දැන් කියනවා. උදාහරණයකට අපි ගන්නවා මෙතන තියෙන දැන් අපේ කයේ ලස්සන කරලා තියෙන හිස මැත්තේ හිස් කබල මැත්තෙන් පිහිටලා තියෙන කෙස් වලට අවධානය යොමු කරන්න. හිසට උඩින් තමයි හිස් කබලට උඩින් තමයි මේ කෙස් ගස් පිහිටලා තියෙන්නේ. එතකොට මේ කෙස් මගේ මේ කෙස් ලස්සනයි වර්ණවත් මේ කෙස් මගේ අරයට වඩා මගේ කෙස් ලස්සනයි කියලා අපි මාන්නයක් ඇති කරගෙන ඉන්නවා ඕන කෙනෙක්. දිග කේසයක් තියෙනවා නම් කණ්ඩේ ක්‍රේල් තියෙනවා නම් එතනට අපි හරි ආඩම්බරයි. නමුත් මේ කෙස් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නේ. මේ කෙස් කියන එක රූපයක්. කෙස් දකින්න සිත නාමය. එතන නාම රූප දෙකක පැටලෙවිල්ල තමයි තියෙන්නේ. එතකොට මේ කෙස් ධාතු මාත්‍රයක්. දැන් කෙස් කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධාතුන්ගේ සමන්විත වෙලා තමයි මේ කෙස් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර විශ්වයේ තියෙන අන්තර්ගත වී තියෙන යම් ධාතු කොටස් ඇද්ද ඒ ධාතු මේ මගේ ඉසමත්තේ ඉස්කබලට මැත්තෙන් පිටලා තියෙන මේ කෙස්කතු දෙකක් නෙවෙයි එකක් හා සමානයි. අන්න ඒක ඊටමත් වටින තැන. ඒක තේරුම් ගන්න මම කියලා ගත්තට මම ධාතු මාත්‍රයක් කියනකොට අපිට මේ තියෙන හිතේ තියෙන ආඩම්බරය මාන්නේ ගොඩක් දුරට නැති කරන්න පුළුවන් මේ ධාතු මනසිකාරයට තමයි. එතකොට කෙස් කියන එක රූපයක් අනිත් පැත්තට බලනවා කෙස් කියන එක රූපයක් ඒක දකින්න සිත නාමය. දැන් මේ දේශනෙන් පස්සේ ඔයගොල්ලෝ කෙස් වල ඉතල අරගෙන කෙස් ලෝමිය දත් මේක රූප මේක නාම ඒ විදිහට වෙනස් කරමින් යන්න. මතකට ඔයගොල්ලන්ට මේ දේශනේ සම්පූර්ණ වෙලා තමුන්ගේ හිතට කාවේදී මෙතන මොකක්වත් නැහැ මෙතන දෙකක් තියෙන්නේ එකක් නොවේ කියන එක අපි වටහා ගන්න තමයි මේක උදාහරණයකට දුන්නේ. නමුත් මේක දැන් අපි කෙස් කියලා දකිනවනේ. දැන් කෙස් තියෙනවා කෙස් ගාටම සිත යොමු කරලා කෙස් ගා දකිනවා. එතකොට මොකද වෙන්නේ? දකින්න ශෙනින්ම ඒ දකින්න සිත නිරුද්ධ වෙනවා. දෙවෙනියට කෙස් දකින්න අපි දෙවෙනි සිතකින් පළවෙනි සිත නිරුද්ධයි. දෙවෙනි සිතෙන් තමයි අපේ කෙස් දකින්නේ. ඊළඟට කෙස් කියනකොට තුන්වෙනි සිතේ. ඒතර මෙතන තියෙන්නේ සිත් මාලාවක් නිසා එකක් ෂේප් වෙනකොට එක සිතක් මෙතන පවතින්නේ නැහැ නේද කියලා හොඳට හිතන්න.
ඒතර කෙස් කියලා අපේ හිතෙන් දාගන්නවා හඳුනා ගැනීමට. හඳුනා ගැනීමට අපි කියනවා සංඥාව කියලා. හඳුනා ගැනීමට උපයෝගී කරගන්න සංඥාවක් තමයි මේ. නැතුව මේ දැන් කෙස් ගොඩක් තියෙනවා ලොම් ගොඩක් තියෙනවා. දෙක වෙන් කරගන්න බෑ. ඒක නිසා මේකට අපි කෙස් කියනවා ලොම් වලට ලොම් කියනවා. කෙස් කියනවා ලොම් කියනවා. ඒතර මෙතන දෙකම ධාතු. නමුත් ඒක වර්ණයෙන්, ගන්ධයෙන්, හැඩයෙන්, තලයෙන් වෙනස්. ඒ නිසා මේකට අපි දාලා තියෙන නම් තමයි ඔය. ඒතර මෙතන දාලා තියෙන්නේ සංඥාවල් දෙකක්. සංඥාවෙන් තමයි වෙන් කර හඳුනගන්නේ. ඒ සංඥාවෝද කියලා හිතලා නිම කරනකොටම සංඥාවලුත් නිරුද්ධ වෙනවා. ඒතර දෙවෙනි සංඥාවෙන් තමයි ඊළඟට අපි රූපය බලන්නේ. ඒතර කිසිම දෙයක් නිත්‍ය නෑ නේද මේ ලෝකේ? පවතින කිසිවක් නෑ නේද? කියන පිට කරන සිතන හැම සිතුවිල්ලක්ම නිරුද්ධ වී අනිච්චයට යනවා නේද? කිසිම දෙයක් නිත්‍ය නෑ නේද කියන අවබෝධය ලබා ගන්න. මේක නිට්ටයයි සුඛයි ආත්මයි මමයි මගේ කියන ඒ සංකල්පේ පවතින හින්දා තමයි සක්කාය දිට්ඨිය කියන එක අපිට ගලවන්න ශුන්‍යතාවෙන් එහාට අඩියක්වත් තියන්න බැරි අපගේ හිතේ තියෙන මම කියන මේ සංකල්පේ නිසා. මේ සංකල්පේ නැති කර ගන්න නම් අපි තරයේම හිතා ගන්න ඕනේ කොතනද මේ මගේ තුල මේ මමයා සංගවිලා ඉන්නේ. අන්නේ අභ්‍යාසයට තමයි අද මේ දේශනේ පවත්වන්නේ. ඒ විදිහට අරගෙන අපි දැන් එකක් ඔය බැලුවේ ඒ අනුව අපි ලොම් කෙස් ලොම් නියදත්ම ඒ විදිහට මේ කොටස් ටික අපි බලනවා මේ ඔක්කොටම දාලා තියෙන්නේ අපි වේදනාවෙන් මේවා අල්ලනවා මේවා නාම රූප දෙක මේවා නිරුද්ධ වෙනවා මේවට දැන් එකින් එකට වෙනස් නම් දාලා තියෙන්නේ ඒතර මේවට නොයෙකුත් මාත්‍රියේ සංඥාවල් පවතින්නේ මේ සංඥාව කියන එකත් හොඳ කෙනෙක් නෙමේ අපි රවට්ටන්න අපේ කෙනෙක් මෙතන ඇති දෙයක් නෑ සියලුම දේ බැලුවොත් ධාතු අන්වතනින් ඔය අවබෝධය මේ දේශයෙන් ගන්න පුළුවන් එකම ප්‍රයෝජනය තමයි මේ ඔය අවබෝධය ලබා ගන්න. නැත්තම් නිකන් අහගෙන ඉඳලා නැගිටලා කොලේ අරගෙන ගියාට පළක් වන්නේ නැහැ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ නාම රූප දෙකක් මෙතන තියෙන්නේ. මේ නාම රූප දෙකෙන් කොහාටද අපි ඇලෙන්නේ? කොහෙද මෙතන මමෙක් ඉන්නේ? මට මමවත් නැත්තම් අජ්ජන්තිකං වා බාහිරං වා කියලා දේශනා කළා තියෙනවා. මට මමවත් නැත්තම් බාහිර රූප ගැන කිනම් වර්ණා මොනවට මම වර්ණා කරන්නේ? මට මම නැහැ. මම කියන එකත් දිවිලා හැම මොහොතයක් ගානෙම භාවනා කරන් ඉඳගත්තු මොහොතේ ඉඳන් මේ මොහොත වෙනකම් නාම රූප දෙක දිවිලා ගිහිල්ලා පිට පේන්නේ. නමුත් ආලෝක රූප කලාප ඇති වෙලා. එතකොට මෙතන බිඳි යන නාම රූප සංකල්පයක් තුල කොහෙද මම ඉන්නේ මගේ භාවයක් තියෙන්නේ? කොහෙද ආඩම්බර වෙන්න දෙයක් තියෙන්නේ? මාන්නෙන් උද්දච්චයෙන් අල්ලන්න තියෙන්නේ? තණ්හා දික්ටි මාන වලින් මොනවද අල්ලන්න තියෙන්නේ? මුකුත් නෑ නේද? මගේ තියෙන මෝඩකමට අවිද්‍යාවට නේද මම මේවා මගේ කරගත්තේ. මේ කය තුල මම රජ වෙලා නේද ඉන්නේ? මේ කය මගේද? නෑ. මේක පිටින්ම කුණු ඕජාව වැක්ගෙන කුණු ගොඩක්. මේ තුල ගන්නට අල්ලන්නට අගයන්නට සිමින්නට වලඳ ගන්නට මොකක්වත් තියනවද? නෑ. සෝදන පවිත්‍ර කරලා ලස්සන කරලා අරගෙන තමයි මේ කය අපි මගේ කියලා ආදරය කරන්නේ. එතකොට මේ කයට එක මොහොතක්වත් ඉන්න පුළුවන්ද? හැම වෙලේම බලන්නේ ජරාව ගලනවා ඇතුලේ. එහෙනම් මේක ඇත්තටම ඔඩුගිය තුවාලයක් වගේ. හිතන්න මේක ඔඩුගිය තුවාලයක් කොච්චර උඩින් සුද්ධ කරලා තර වෙනවා ඇති. අන්න ඒ වගේ තමයි මගේ මේ කුණු කය. මේකට ගතියුත්තක් නැහැ. සංඥාවේ මුලා වෙන්න හොඳ නැහැ. සංඥාව දැකලා සංඥාව අයින් කළා ඇත්ත දර්ශනේ අපි දකින්න ඕනේ. මේක ධාතු මේක ධාතු ගොඩක්. මම කියලා මෙතන කෙනෙක් නෑ. මගේ කර්මයට අනුව මම මෙතන උප්පත්තිය ලැබුවේ. ඒකට මට දායාද වශයෙන් ලැබුණේ මේ ධාතු වලින් සමන්විත වූ කය. එතකොට මම මේක ගත්තේ ණයට මේක මම කවදා හරි දවසක
ඒකාන්ත සත්‍යකින්ම විශ්වයට මුදා හැරිය යුතුයි. ඒතර අනුන්ගේ දේ මං අල්ලාගෙන මගේ බවට පරිවර්තනය කරගෙන දඟලන්න තරම් මම මොන තරම්නම් මෝඩයේද සංඥාවට යට වෙලා ඉන්න මගේ ගොන්කම මගේ මෝඩකම දැන් උතන මටම අවබෝධ වෙන්න ඕනේ මටම පේන්න ඕනේ. බලන්න පොඩ්ඩක් දැන් චුට්ටක් හිතලා බලන්න මම දැන් කියන් ගියා දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න එක විනාඩි 5ක් දෙන්න තමුන්ගේ වචන දාලා තමුන් හිතලා බලන්න කාටද අවබෝධයක් එන්නේ කියලා. දේශනෙන් පස්සේ මම අහනවා බලන්න කාටද උතන අවබෝධ වෙන්නේ කියලා. හොඳයි දැන් අපි ප්‍රායෝගික ධර්මයට බහිමු. දැන් තමාගේ දකුණු අත දිහා බලලා තමාගේ දකුණු අත තමාගේ ඉදිරියෙන් සිටිනසේ හිමින් සැරේ සමාධිය කඩා ගන්න නැතුව දික් කරන්න. තමාගේ දකුණු අත මෙන්න මෙහෙම දික් කරන්න බලන්න තේරෙන්නේ නැත්නම් මෙන්න මේ මට්ටමට තමාගේ දකුණු අත සමාධියෙන් ඉඳගෙන දික් කරන්න. දැන් හිමින් ඉතාමත් හිමින් මේ අත ක්‍රමක්‍රමයෙන් ඔළුව මට්ටමටම මෙහෙම ඔළුව ළඟටම ඔළුවට එහාට යනවා මේ අත. ඔළුවට උඩින් කෙලින් ගෙනියන්න කෙලින් අත ගෙනියන්න කෙලින් හිමින් අත කෙලින් හදිස්සි කියන්නේ ඇද කරගන්න නැතුව ඇද වුණොත් රූපකලාප කඩහැලි කෙලින් තියෙන මේක හිමින් හිතේ මේ විදිහට ගෙනියන්න ඉසට මැත්තේ කෙලින් හිටිනසි. එතකොට අත මෙන්න මේ විදිහට ගන්න නැත්තම් බලන්න කරන්න කොහොමද කියලා. මෙන්න මේ විදිහට කෙලින් අතට ගෙනියන්න. මේ විදිහට එතකොට අත පවතිනවා. මෙන්න මේ විදිහට කෙලින් ඇඟිලි ටික මේ විදිහට තියෙන්න ගෙනියන්න. දැන් ඒ ගෙනිච්ච අත හිමින් පල්ලෙහාට අරගෙන එන්න. ඊට පස්සේ තිබිච්ච තැනට අත තියෙන සාමාන්‍ය තාලෙටම අත පල්ලෙහාට ගේන්න. ඉතාමත් හිමින් තම අවබෝධයක් ලබාගෙන ඔක කරන්න.
දැන් ඔළුව මට්ටමට උසවාගෙන තියෙන අත හිමින් පහළට ගේන විට තමාට පේන්න ඕනේ අතේ තියෙනා වූ රූප කලාප නාමයක් රූපයක් කයේ තියෙන එක බිඳි සැලිසැලි යන ආකාරය එකක් නොවේ මම කියන එක්කෙනාත් උතන හැලි යන ආකාරය තමාටම නාම රූප දෙක බිඳෙන හැටි පේන්න ඕනේ. කියන්නේ මේ භූමිය තුලදීම ප්‍රයෝජනය ගත්ත සක්කාය දිට්ඨිය දුරු කරපු ඉතාමත් වැදගත් ප්‍රායෝගික දේශනයක් තමයි අද ඉදිරිපත් කරන්නේ. තමාගේ උඩට යනකොට පල්ලෙහා ඉඳලා නාම රූප දෙක ඒ සෛල බිඳි තමයි ඉහළට යන්නේ. එකක් නෙමෙයි ඉහළට යන්නේ. අත ඔසවනවා කිව්වට ඔසවනකොට නාම රූප රාශියක් බිඳි කඩා හැලෙනවා. ඊට පස්සේ ඉසේ මට්ටමට ඉහළින් ඔසවපු අත පල්ලෙහාට ගේනකොට නැවතත් පල්ලෙහාට බිඳි නාම රූප දෙක බිඳි යනවා. බලන්න දැන් කාටද ඒ දර්ශනේ පේන්නේ කියලා. දැන් තමාට පේනවා ඇති මෙතන අත ඉහළට ඔසවනවා අත පල්ලෙහාට ගෙනියනවා තමයි අභ්‍යාසය. නමුත් අතක් ක්‍රියාත්මක වුණාට එකක්සේ අපි දැක්කාට එතන නාමයකුත් රූපයකුත් පවතිනවා. ඒ දෙක හැම මොහොතකදම ක්ෂණයක් පාසා ඇසිපිල්ලම් ගහන මොහොතක් පාසා බිඳි තමයි යන්නේ. එසේනම් මේ බිඳි යන නාම රූප දෙක තුල මමයා කොහෙද පිටා තියෙන්නේ? ඕක තමයි ඕකේ තියෙන පරමාර්ථය. පරමාර්ථය සත්‍ය අපි මෙතන විදහාපාමින් මේ දේශනේ පෙන්වුම් කරනවා.
සම්මුති සත්‍යයට පයින් ගහනවා අපි ජීවත් වෙලා තින්නේ බොරුවේ. එතකොට සම්මුතිය නෙමෙයි අපිට ඕනේ පරමාර්ථ සත්‍යය. ඒතර සම්මුති සත්‍යය හැටියට නම් මෙතන අතක් තියෙනවා, අත උඩට ඔසවනවා, අත පල්ලෙහාට දමනවා. මේ ක්‍රියාවලිය තමයි දැන් මෙතන වෙන්නේ. නමුත් මෙතන ඊට වඩා විශාල ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙතන අපිට ඇස් දෙකට පේන්නම මේක උතල තියෙන මේ සෛල හැම එකක්ම සෛල බිත්ති බිඳි ධාතු වල විපර්යාසය නිසා හැම මොහොතකම බිඳෙනවා ඇති වෙනවා බිඳෙනවා. ඒ ක්‍රියාවලිය අපිට ඒ අත ඔසවීමත් පහළට හෙලීම තුළින් අපිට දකින්න පුළුවන්. නාම රූප දෙක බිඳි යන හැටි. ඒතර මේ නාම රූප දෙක බිඳි යෑම තුළ මමයා කොතනද සංගවිලා ඉන්නේ. ඔක දැන් හිමින් සැරේ පසුව කරලා බලන්න. තව අභ්‍යාසයක් ඕකේ තියෙනවා. ඔක මෙතන ඉඳලා කරන්න විදියක් නැහැ. ඔයගොල්ලෝ ගෙවල් වලට ගියාම ගෙදර ඇඳේ කොට දෙකක් දාලා සැතපීලා එක කකුලක් ක්‍රමයෙන් ඔය අත ගෙනිච්චාසේ දකුණු කකුල ඇඳේ බිම තියලා තියෙන කකුල ක්‍රමයෙන් ඔළුවේ මට්ටමට ඔසවන්න. ඔළුව කොටට තියලා තියෙන ඔළුවේ මට්ටමට කකුල ගෙනියන උඩට. ඊළඟට ඒ කකුල නැවත වාරයක් හිමින් පහළට ගෙනියන. උඩට ගෙනිච්චාසේ යම්සේද පහළට ගෙනියන ඒ ආකාරයට. එතකොටත් ඔය අතේ ක්‍රියාවලිය යම්සේද ඒසේ තරම් විදිහටම අපිට පේනවා මොකද්ද මෙතන තියෙන ක්‍රියාදාමය. මෙතන මොකද්ද තියෙන්නේ? නාම රූප දෙකක් ඇති වෙවි නැති වී යනවා. බිඳි නිරුද්ධ වී යන ආකාරය අපිට ඉතාමත් පැහැදිලිව පේනවා ඇති. දැන් අපි බලමු මේ දේශනෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙලා නාම රූප දෙක බිඳි යෑම. මෙතනින් එහාට තියෙනවා තව කොටස් පංචස්කන්ධේ කොටස් වෙන් කරලා බලන්න ඕනේ. ඉවර කරන්න ඊට ඉස්සෙල්ලා අපි බලමු දැන් අත උඩට ඔසවීමත් අත පල්ලෙහාට නෙලීමත් තුලින් කවුද මෙතන ටිකක් හෝ මෙතන නාම රූප දෙක වෙන්කත් කියන්නේ බිඳි යෑම දැක්කේ කවුද? දැක්ක කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. වෙන කවුද දැක්කේ? දෙන්නයි. තව කවුද දැක්කේ? පරණ කට්ටිය නම් එපා. තව කවුද? තව කාටවත් ඒක අවබෝධ වුණේ නැද්ද? මොකක් හරි ගැටලුවක් තියනවද? ඔතනින් එහාට ඉතුරු පියවරට යන්න ඉස්සෙල්ලා අපි මේ පියවර හරියට සාකච්ඡා කරමු. මොකද්ද දැන් ගැටලුව? දැන් ඇයි කරගන්න බැරි වුණේ? මොකද්ද තේරුනේ නැත්තේ? ලැජ්ජ වෙන්න එපා අහන්න. ඊළඟට තියෙන වේදනාව ඕකෙම. ඒක නිසා ඔය දැන් ගිය රූපය. ඒක නිසා අහන්න. ඒක පෙළුනේ නැද්ද දර්ශනේ? අත මේ විදිහට ඉස්සුවා. දකුණු අත දෙකම කරන්න ඕනි. ඉස්සෙල්ලා දකුණු අත මෙහෙම ඉස්සුවා. ඊළඟට ක්‍රමයෙන් තාමත් හිමින් දැන් මෙතන තියෙනකොට මෙතෙන්ට ගෙනියනකොට මෙතන තිබිච්ච එක බින්දිලා. ඒ වගේ මේ බින්දන හැටි හොඳට අතේ තියෙන මෙතන තියෙන බර නෙමෙයි මෙතෙන්ට එනකොට. මෙතන තියෙන බර නෙමෙයි මෙතෙන්ට එනකොට. මෙතෙන්ට ගිහලා මේ ගානට යනවා. ඔතෙන්ට ගියාට පස්සේ උඩට ඒක එහෙම් පිටින්ම හරියට වැලි දාපු මල්ල කට ඇරලා තිබ්බහම වැලි මල්ලෙන් වැලි ටික හැලි යනවා. ASCII තමයි මම නම් දැක්කේ ඔක දර්ශනේ. මෙහෙම හැලි පල්ලෙහාට එනවා. එතකොට හැලිලා ගිහලා තියෙන්නේ බින්දලා ගිහින් තියෙන්නේ නාම රූප දෙක. එතකොට බලමු මේ නාම රූප දෙක තුල කොහෙද මේ මමයා ඉන්නේ කියන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවද නම් අහන්න. ඔය ප්‍රශ්න විසඳගෙන යන්න ඕනේ නැත්නම් මේ පන්ති හැමදාම එක තැනමයි. මොකක් හරි තියෙනවද? තේරෙන්නේ නැත්නම්. මොකද කරන්නේ දැන් ඊළඟ කොටසට යන්නේ කොහොමද? එමුනම් අපි අද ඔය කොටසම මේ අත්දකින්නවද මොකද කරන්නේ? ඒක ඕගොල්ලන්ට බාරයි. ඔතනින් එහාට තියෙන්නේ වේදනාව.
දැන් අපි රූපේනේ බැලුවේ. පංචස්කන්ධ ධර්ම ටික තමයි සක්කාය දිට්ඨිය වල කරන්න බලන්න ඕනේ. දැන් මෙහෙම ගියා නාම රූප දෙකක් වෙනවා. ඊට පස්සේ අපි යනවා දැන් මෙහෙම තියෙන අත මෙහෙම ඔහොම උස්සනකොට දැන් අත මෙහෙම තිබ්බහම යම් කිසි දැනීමක් අපිට ඇති වෙනවා. මොකක් හරි බාරක් දැනීමක්. ඒකට අපි වේදනාව කියලා නම් කරනවා. එතකොට මේ තියෙන වේදනාව මෙතන තියෙන වේදනාව මෙතන යන්නේ කොහොමද? මෙතෙන්ට එන්නේ කොහොමද? එක ප්‍රභේද තියෙනවා. දැන් මේ වේදනාව නෙමෙයි මෙතෙන්ට යන්නේ. වේදනා රාශිය. එතකොට වේදනාව කියන්නේ බිඳි එකක් නෙමෙයි. එතකොට මෙතන තියෙන වේදනාව මෙතෙන්ට යනකොට වෙනස්, මෙතෙන්ට යනකොට වෙනස්, ඔතෙන්ට යනකොට වෙනස්, මෙතෙන්ට යනකොට වෙනස්. ඊළඟට මේ වේදනාව කැටකට වාගේ සැලි තමයි පල්ලෙහාට එන්නේ කඩා යන්නේ. බලන්න පුළුවන්ද කියලා කරන්න. වේදනාව ලේසි තේරෙන්නේ නැද්ද? ඔතන අතේ තියෙන බර ගතිය සහැල්ලු නෑනේ. අත මෙහෙම තිබ්බම සහැල්ලු වෙන්න විදියක් නෑ. බරයි. ඕලාරිකයි. ඕලාරික භාවය මෙහෙම උඩට යනකොට ඕලාරික භාවය බිමට ගුරුත්වාකර්ෂණයට අදිනවා. උඩට යනකොට අඩු වෙනවා. බලන්න. මේ පැත්තට අධිගැනීමේ ශක්තිය වැඩි පොළවට. දාන තියන්න මේක දෙන්න එපා. ඔක තියන්න දාන බෙදන්න ඕනේ. මේක නේද කරගත්තොත් දාන බෙදා ගන්න එපා. ඔත ඩිංග තියාගෙන දෙන්න. දැන් බලන්න කල්පනා කරලා බලන්න තමාගේ ප්‍රඥාවේ මට්ටමට වේදනාව කියන එකක්ද වේදනා රාශියක් අතුඹට ගෙනියනකොට පල්ලයට එනකොට ඇති වුණාද කියලා බලන්න. දකින්න දේ කියන්නේ. එතකොට ඉක්මනට මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද වෘත්තිය අහුව? ඒකෙන්ද වේදනාවේ තියෙන තද බව, මොලොක් බව එක කෙනාට එක විදිහයි විවිධාකාරයි. එතකොට ඒක තමුන්ට තේරෙනවා වේදනාවේ එකක් නෙමෙයි පිනිකට පොද වාගේ වේදනාව මෙහෙම තේරෙනවා. කරන්න ඕකෙන්ම සෝහන් වෙන්න පුළුවන්. හරියට කරා.
ඉතාමත් කෙටි ක්‍රමයකින් සක්කාය දිට්ඨිය කලවන්න තමයි ඔය කියලා දුන්නේ. මොකක්ද බැරි නම් ඉතින් මන් දන්නේ. ඉතින් අපි ඒක දියුණුව ඉන්නවා දියුණුව වෙනුවෙන් වේදනාවට වචන දෙකක් කියන්නම් ඒක අනිත් ඒගොල්ලෝ අත්දකින්න එපා අත ඔසවනවා වේදනාව කියලා ඒතකොට ඒතනදී අපි ගන්නවා සුඛය අරමුණු කරගෙන සුඛ වේදනාවට ගන්නවා මේ තමයි අත්විඳින්නේ සුඛ වේදනාව. එතකොට සුඛ වේදනාව පවතින හැටි බලන්න උඩට යනකොට සුඛ වේදනාව එකක්සේ ගන්න බෑ. සුඛ වේදනා රාශියක් බවට පරිවර්තනය වෙලා සුඛ වේදනා අනිත්‍යයෙන් අනිත්‍යයට ගිහිල්ලා නිරුද්ධ වෙලා යනවා. එතකොට සුඛය දුකක් නේද? සුඛය සදාකල් පවත්වා ගන්න බැරි නම් මේ කාම සුඛයෙන් ඇති වැඩක් තියනවද? සුඛයෙන් ගන්න දෙයක්වත් නැහැ. සුඛාගතබ්බා සුඛේ ඇති දෙයක් නැහැ. විපරිණාම ධම්මා සුඛයත් දුකක්. මේ සුඛේ කිසිම ඵල ප්‍රයෝජනයක් නැති දෙයක් මාව භවයට තල්ලු කරන දෙයක් සුඛයක් මට එපා කියන දියුණු කට්ටිය ඒ විදිහට භාවනා කරන අනිත් ඒගොල්ලෝ කල්ලන්න යන්න එපා. වේදනාවට අපි සිත යොමු කරගෙන වේදනාව අත්දකින්න ගම වේදනාව කෙබඳුද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. වේදනාව ගොරෝසුද සියුම්ද සැප සහගතද දුක් සහගතද වේදනාව අනිච්චයට යනවද කියන කරුණ උක අත ගෙනියන ගම ඉහළට පහළට
අපි තේරුම් ගන්න කරන්නේ එකම වේදනාවක්ද පවතින්නේ? වේදනා රාශියක්ද පවතින්නේ? මේ වේදනාවෙන් අපිට සතුටක් ලබා දෙනවද? දුකක් ලබා දෙනවද? බරගතියක් පවතිනවද? මොකක්ද කියන්නේ? හොඳයි. අපි ඊළඟ පියවරට යමු. ඊට පස්සේ අපි මේ දෙක දැකකට පස්සේ අපි දැන් රූපයෙන් දැන් අපේ මේ රූපේනේ අපි මේ උස්සගෙන යන්නේ අත කියන එක රූපයක්. ඒ නිසා මේ රූපයෙන් ඒකට දැනෙන වේදනාව. දැන් අපිට මේ අත උස්සනකොට දැනෙන වේදනාව ඒ කියන්නේ නාමය. රූපේ නාමය කියන එක තමයි රූපේ වේදනාව. අපි දෙක දෙන්නව සිතෙන් බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න දෙක දෙපැත්තට අපි වෙන් කරමු. දැන් මෙන්න රූපය මෙන්න වේදනාව. මෙන්න රූපය මෙන්න වේදනාව. මේ දෙන්න දෙපැත්තකට සිතෙන් බලලා වෙන් කරන්න. බලන්න මොකද්ද වෙන්නේ කියන්නේ. බලන්න උත්තරේ. සිතෙන්ම රූපේ එක පසකට වේදනාව එක පසකට සිතින් අයින් කරනවා.
හරියට අයින් වුණා නම් කයටත් හිතට සැහැල්ලු භාවයක් උදා වෙනවා ඇති. හරියට කරපු කෙනෙක් ඉන්නවනම් මේ දෙක හරියට වෙන් වුණා නම් සැහැල්ලු භාවයක් Tamanට අත්දකින්න පුළුවන්. ඒ සැහැල්ලු භාවය භාවනාවෙන් නැගිටපු විට නිරුද්ධ වෙන්නේ. එයත් අනිත්‍යයි අනාත්මයි. එයත් අනිත්‍යයි අනාත්මයි. මේ සැහැල්ලු භාවයත් අනිත්‍යයි අනාත්මයි නිට්ටය නොවේ. බලන්න ඒ ටික අත්දකින්න පුළුවන්. මේ දෙක වෙන් කරාම එන උත්තරේ බලන්න මොකද උනේ කියලා. කාටද දැන් අයින් කරලා ලබා ගන්න මොකක් හරි දෙයක් ලබා ගන්න පුළුවන් උනේ කාටද? දැන් මෙතන රූපයයි වේදනාවයි අයින් කරන්න කිව්වා. වේදනාවයි අයින් කරාම මොකද්ද ලැබුණේ? මොකද්ද දැක්කේ? ඒකට කායට මොකද උනේ? සහල්ලු. තව කවුරුත් දැක්කද? තව කවුරුද දැක්කේ? දැක්කද දැන් රූපයෙන් වේදනාව වයින් කරාම මොකක්වත් නැති සහල්ලු නෑ. දෙන්නේ කොහොඳයි. අනිත් ඒගොල්ලෝ නැතුමත් දැක්කේ නැද්ද? ඒකට මොකද උනේ? අර දෙක වෙන් වුණා. වෙන් වුණාද? ඊට පස්සේ මොනවද දෙන්නේ? ඒ දෙක මෙහෙම ගියාට පස්සේ කොහොමදත් ඉතින් ඕලාරික භාවය නැතු වෙනවා. අර දරිත භාවය මේ අල්ලගෙන ඉන්නේ. ඒ භාවය නැතු වෙනවා. රූපෙන් වේදනාව අයින් වුණා. වේදනාව තමයි නරකම වතුන. ඔක අල්ලගෙනනේ දඟලන්නේ කොයි වෙලේ. ඉන්ද්‍රිය හයම ක්‍රියාත්මක කරන්නේ කොයි වේදනාව. ඒක ඔස්සනේ අපි යන්නේ. රූප රස ගන්ධ ඔක්කොම මේකත් එක්ක යන්නේ. ඉතින් වේදනාවට පළමුණු තැනක් දීලා අපි ක්‍රියා කරන්න ඕනේ අපි ගැලවෙන්න. තමක් යවත් එකට ගිහින් අල්ලගන්න. එතනක් තියෙන වේදනාවනේ. ආසාව කියන්නේ වේදනාව. වේදනාව කියන්නේ කර්ම රැස් කරමින් භවය. භවය තමයි එකට කරන්නේ. ඉතින් සුළු කලකට හරි අපිට ඒකෙන් සහල් භාවයක් දකින්න පුළුවන් නම් ඒ සහල් භාවය භාවනාවෙන් නැගිට පාන්න නැති වෙනවා. ඒකත් අනිත්‍ය, ඒකත් අනාත්මයි. ඒකත් නිට්ටය නෙවෙයි. తాවකාලික. ඒක අපි හිතෙන් දැනගන්න ඕනේ කොයි වෙලාවෙත් නඳව ගන්න. දැන් මෙතෙන්ට එන භාවනා කරන කාල පරිච්ඡේදයට විතර අපි ඒක කියන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම හිතා ගන්න ඕනේ කෑවනම් කෑව අතාරින්න. අල්ලාගන්නේ කොයි දේ හරි. මෙතන හරි ධම්මේ හරි කොලේට ඇලුනත් ඇලුනා. කොයි දේ අපි කල්පනා කරලා අතාරින්න මහත්යද මුක් කරගත්තේ නේද? දැක්කේ නේද? බින්දු බින්දු යනවා පෙනුනද? ඔය දෙකෙන්ම කරන්න ඕනේ. දෙකකින් දුන්නේ එලාව යන්නේ. නැත්තම් මේකත් යන්නේ යම්සේද මේකත් ඒසේ දෙකම කරන්න ඕනේ. ඒතර ඇඳක නිදාගෙන මම කිය මේ කකුල මෙහෙම උඩට උස්සලා ඒකෙත් ගොඩාක් රූප කලාප දෙක ඒකත් කකුල් දෙකම. එහෙම යනකොට තමුන්ටම තේරෙනවා ඇත්තටම කියනවනම් දැන් මෙහෙම තියෙනකොට මෙහෙම යනකොට අපි බීගෝනියක් කටබැදලා උඩට තියලා හැලුවොත් හැලි යන්නේ කොහොමද? එකපාරට ස්විච් ගාලා එන්නේ නැහනේ. අන්නේ හැලි යනවා සේ තමයි රූප කලාපත් තියෙන එක හරියටම වැලිගෝනියක් මෙහෙම තියලා මෙහෙම හැලෙන්නේ ටික හැලි යන විදිහට තමයි මෙහෙම තියෙන එක මෙහෙම එන්නේ. ඒක හරිම ලස්සනට ඒ උදාහරණෙ පෙන්නනවා. නෑ කියන්නද? නෑ කියනවා. ඊට පස්සේ අත නෑ වගේ ඉන්නේ. ඒකට මොකක්වත් කරන්නේ ඔය ඉතින් ඒ කියන්නේ දැන් ඒක අර ස්ට්‍රක් වෙලා මේක කියන්නේ
ඒක නවතිනවා. දැන් මෙහෙම ගියාට පස්සේ නාම රූප දෙක බිලිබිලි කියලා ඉවරනාට පස්සේ අපිට එන්නේ මුකුත් නැතිලා ශුන්‍යතාවයකට එන්නේ. කිසිත් නැතිනකොට ශුන්‍යතාවයනේ. ඒ ශුන්‍යතාවයට තමයි එතනපත් වෙන්නේ. මුකුත් නැහැ. ඒක තමයි කිව්වේ ඒකෙන් මාර්ග වේදනාවට අරගෙන වේදනාව රූපෙන් වේදනාව අයින් කරන්න කියලා. අයින් කරලා ගියාට පස්සේ තමයි අනේ දෙක අයින් කරාට පස්සේ මුකුත් නැහැ. ඊට පස්සේ අත ඒකත් අනිච්චය අනාත්මය කියලා ඉවර කරන්න එතනින්. අල්ලගෙන ඉන්න. අපි ඊළඟට එකට යමු. දැන් අනිත් අයට කාට හරි මාකරි ප්‍රශ්නයක් තියෙනවද? අද මේ කොහොම හරි කොට ගන්න තමයි කෑ ගහන්නේ. කාට හරි තව මොකක් හරි බැරි දෙයක් තියෙනවද? ඉලෙච්ච දෙයක් තියෙනවද? මාකරි ප්‍රශ්නයක් තියෙනවද? අද කෙරුවේ නැද්ද? චන්ද්‍රසිරි නෝන කෙරුවද? වේදනාව ඒක ආවේ නැද්ද? දැන් මෙහෙම කරන්න කිනකොට රූපේ වේදනාවත් බල බල යනකොට වේදනාව ඒක අරමුණු වුණාද? වේදනාව හොඳට ප්‍රකටව පේනවා ඇත්තටම. වෙනදට වඩා. දැන් අහනවනේ වේදනාව බලන්න කොහොමද ආනාපානෙන් කියලා. දැන් මේකෙන් වේදනාව පෙන්නුම් කර කරනවා. ඔයිට වඩා නම් තින් අභ්‍යාස ගන්න. මෙහෙම කරලා තව එක අරමුණු ශරීරේ කකුල් දිහා ඉඳලම දැනෙනවා ඒක. සැකලෙන එක ඒකත් එක්ක තමයි. තා කකුල් වලට දැන් ඇඳක නිදා ගන්න ඕනේ. ඒක තේ මෙතන කරන්න අපහසුයි. ඇඳක කොට්ටයක් දෙකක් තියලා ඇඳක නිදාගෙන දකුණු කකුලට කරනවා ඔය අත කිනිච්ච විදිහට. වම් කකුලට කරනවා අර විදිහට. ඒ අභ්‍යාසය ඒ විදිහට කරනකොට මෙහෙම දැන් එතන අර උඩ දැන් මෙහෙම ඉඳලා මෙහෙම එනකොට මීට වඩා ප්‍රකටව පේනවා කකුල් දෙකෙන්. ඒතර අත් දෙකක් ගියා කකුල් දෙකක් ගියා මුළු ඇඟේම රූප කලාප ඇති වෙනව නැති වෙනව පේනවා. යාර වේදනාව වල විඳින මේවා එනකොට දැන් වේදනාවනේ ගොඩක් දෙනකොට තිබෙන වේදනාව ප්‍රශ්නේ ආනාපානෙන් කිව්වත් වේදනාව කොහොමද දකින්නේ කියලා. වේදනාව දකින්න තමයි ওই ක්‍රමයේ කිව්වේ. ඔය පංචස්කන්ධයේ කොටසුත් අපි ඉගෙන ගන්න ඕනේ. නිකම්ම නාම රූප දෙක වෙන් කරාට නම් සෝවාන් වෙන්න බෑ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම පහ අපි හරියට අරමුණු කරගෙන හරියට ඉගෙනගෙන ඒකේ ඇතිවීම නැතිවීම බලලා ඒ දෙක වෙන් කරලා ඕනේ අපි සක්කාය දිට්ඨිය ගලවන්න. නැතුව නම් යන්න බෑ. කොච්චර භාවනා කරත් කරන්නේ. ඒ කියන්නේ භාවනා කෙරෙන්න ඕනේ. මෙතන කරලා නැගිටලා ගෙදර ගියාට නම් ප්‍රතිඵල ලබන්න බෑ. ගෙදර ගිහිල්ලත් දැන් ඔන්න මේ අභ්‍යාසය දිගටම කරනවා නම් ඔය දෙන ඒවා වෙනාගත් කොට. කරන්නේ නැතු කොලේ තියලා ආපහු වෙල තව කොලයකට යනකොට මේ දේශනේ නෙමෙයි වෙන්නේ. දේශන මාරු වෙනවා මිනිස්සුත් වෙනවා. ඒක එක දේශනයක් මාස 5ක් කෙරුවත් පාඩු නෑ. ඇත්තටම. මේ දේශනේ බොරුලි ලියලියා අච්චු ගහන්න කියලා. මොකද කෙරෙන්නයි ඕනේ. දේශන මාරු වෙන්න නෙමෙයි ඕනේ. අවබෝධයක් ලබන්නට. ඒකින්ද අපි ඊළඟ කොටසේ තියෙන දැන් වේදනාවෙන් පස්සේ තමයි දැන් වේදනාව මොකක්ද කියලා දැන් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ ඒකයි. දැන් වේදනාව මොකක්ද කියලා. දැන් වේදනාව සැප පහසු වේදනාවක්ද අත්දැක්කේ දුක වේදනාවක්ද අත්දැක්කේ උෂ්ණභාවයකින් මේක රස්නේ මේක බරයි කියලා දරිත භාවයක්ද අත්දැක්කේ කියලා වේදනාව කොටස් තියෙන ප්‍රභේද. එතකොට මේ වේදනාව මොකක්ද අපි අත්දැක්කේ කියන එක අපි හඳුනාගෙන ඒකට අපි කියනවා සංඥාව කියලා. එතකොට අපි අත ගෙනියන සංඥාවට තැන දීලා. දැන් අපි වේදනාව දැක්කා. රූප වේදනා සංඥා. ඊළඟට සංඥාව. දැන් සංඥාව දැන් මෙහෙම ගෙනියනකොට නෙවෙයි සංඥාවල් එනවා. අනේ මේක හොඳයි මේක නරකයි. අන්නේ මේනවනේ සංඥාව. ඒක සංඥා රාශිය. එතකොට අපි අතත් දැන් එක අතක් ගෙනියන්නේ යම්සේද ඊළඟ අතත් ඒ විදිහටම ගෙනියන්න ඕනේ. මේක මේ පන්තිය වෙලා යන හින්දා තමයි එක අතකින් කියලා දුන්නේ. දකුණු අතින් අපි කරනවා මේ විදිහට අත තියලා අත ක්‍රමයෙන් මේ විදිහට ගෙනියන. දැන් මේකේ අරමුණ තියෙන සංඥාව. දැන් සංඥාව අරමුණු කරගෙන අර විදිහටම පෙර කරේ යම්සේද ඒ ආකාරයේ මේ අත මේ විදිහට තියාගෙන ගෙනියන සංඥාවට තමයි අරමුණ. එතකොට මෙහෙම තියෙන අත බලනවා දැන් සංඥා ගොඩක්. දැන් මේක එතකොට එක එක සිතුවිලි එනවනේ අපිට. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. මේක හොඳයිද බරයිද නරකයිද ওই විදිහේ දැන් මෙතන හිතනකොට හොඳයි කියලා මෙතන හිතනවා නරකයි කියලා. මෙතන හිතනවා මධ්‍යස්ථ. එක එක විදිහට එක සිත මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට සිත් රාශියක් වෙන්න ඕනේ. එක සිත යනවා නම් ගොඩාක් දියුණු වෙන්න ඕනේ.
දියුණු නැත්තම් සතජන කට්ටියට මෙතනින් පටන් ගන්න සිත මෙතෙන්ට යනකොට සිත් ප්‍රවාහ රාශිය. ඉතින් බලන්න ඒක කරන. තනියම කර මම කියවන්නේ මට විශ්වාසම කියවන්නේ සංඥාවට මුත් යන හොඳයි අපි සංඥාවට සිත යොමු කරා සංඥාවේ දිහා බලාගෙන හිටියා සංඥාව එකක් නෙවෙයි සංඥා රාශිය පවතින තෙක් ඉහළට යනකොට ඉසමත්තට යනකොට සංඥා රාශියක් බිඳි 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 ගියා ආයි ඉසේ ඉඳන් පල්ලෙහාට අත එනකොට සංඥා රාශියක් බිඳි 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 පල්ලෙහාට පතිත වුණා එතනින් නිරුද්ධ වුණා එතකොට ඒ සංඥාව එකක්වත් දැන් අපේ සිත තුළ නැහැ. දැන් තියෙන වෙන සංඥාව. එතකොට මේ සංඥාව ඔක්කොම ඒක නිරුද්ධ වෙනවා. හිතන්නත් ඉස්සෙල්ලා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වී යන සංඥාව මම මගේ වන්නේ කෙසේද? සංඥාවට මම මගේ වන්න කිසිම විදියක් නැහැ. සංඥාවෙන් අපිව මුලා කරනවා, අපිව රවට්ටනවා. ඒතර සංඥාව කියන එක නිත්‍ය නොවේ, ගත යුතු දෙයක් නොවේ. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඔන්නෝක තේරුම් ගන්න. ඒතර සංඥාවට රැවටිය යුතු නැහැ. සංඥාවට රැවටිලා තමයි මෙතෙක්ක ඔබත් මම මේ සංසාරේ ඇවිදගෙන නිමක් නැතුව ආවේ මේ නොදන්නා කම නිසා සංඥාවේ වාලුන් බවට පත් වෙච්ච නිසා. ඉතින් මේ සංඥාව කියන එක අපි මේකත් ඇති වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා බිඳි බිඳි යනවනම් එයත් අනිත්‍යයි අනාත්මයි කියලා සංඥාවත් අපි අයින් කළා ඊළඟ පදයට අපි බහිමු ඒක මොකද සංස්කාර සිතේ යෙදෙන නොයෙකුත් සිතුවිලි සමූහයක් ඒක පොඩ්ඩක් ඇත්තා සිතුවිලි ගොඩාක් ගලාගෙන යනවා අපි කොහරි ඉඳගෙන ඉනකොට සිතුවිලි යනවා කොහේ අපි ගිහින් නිමක් නැතුව ඉතුරු වෙනවද කියලා අපි දන්නේ නැහැ අපි කොහරි උත්සවයකට ගියොත් අපි පන්සලකට ගියොත් අපි දාන ගෙදරකට ගියොත් අපි තනි වුණාම අර ටික චිත්‍රයක් වාගේ අපේ හිතේ කාපේටි බීපේටි ගියටි හම්බෙච්චටි නෑදෑයෝන්ගේ දේවල් ඔක්කොම අපිට අරමුණු මේ එකක්වත් නිත්‍ය නොවන දේවල් ඒ නිසා අපි මේ සංස්කාර අරගෙන අරමුණට අරගෙන මේ අත වම් අත යම්සේද දකුණු අත යම්සේද වම් අතත් එලෙසටම අත් දෙකම පුළුවන් නම් අත් දෙකින්ම අරගෙන මේ සංස්කාර වලට සිත යොමු කරමින් සංස්කාර ගෙනියන්න බල අර විදියට කොහොමද දැන් පේන්නේ කියන්නේ හොඳයි අත් දෙක ඔසවාගෙන කරනකොට දැනුම වැඩි සංස්කාර කියන එක සිතේ දෙන සිතුවිලි ගලාගෙන යන්නේ හරියටම මම නම් දැක්කේ චිත්‍රයක් ඇඳලා චිත්‍රෙට වතුර ටිකක් දැක්කම චිත්‍රේ බොඳ වෙලා ගලාගෙන යන්නේ යම්සේද ඒ ආකාරයෙන් තමයි ඔය සංස්කාර කියන එක නිරුද්ධ එකක් නෙමේ එකක්සේ අපි සිතුවට සංස්කාර රාශියක් බිඳෙනවා ඇති වෙනවා විදී අනිත්‍යයෙන් අනිත්‍යයට යනවා ඒසේ යන සංස්කාර තුළ නිත්‍ය භාවයක් තියනවද මට මගේ බවක් තියනවද එතන මම ඉන්නවද කොහොමද අපි සිතනවා සිතුවිලි සමූහයක අපි පැටලෙනවා පඹගාලි පැටලිලා විශාල දුක් මානසික දුක් ඒ දුක් විඳින්නේ අපේ නොදන්න කම නිසා අපිට සිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සිතුවිලි ගලන්නේ නැත්තම් සංස්කාර ගැලීම ඊටමත් දුක. භවයේ පැවැත්ම. ඒතකොට භවයේ නවත්ත ගන්න නම් සංස්කාර නැති කර ගන්න ඕනේ. ඒතකොට සංස්කාර කියන එක නිරුද්ධ වෙනවා නම් හැම මොහොතෙම බිඳෙනවා නම් සංස්කාර වල ඇති හරයක් වටිනාකම නැති බව උතනින් අවබෝධ කරගන්න. පල්ලෙහාට එනකොට පටපට ගාලා එනවා බිඳි. ඒතකොට සංස්කාර වල ගන්න දෙයක් ඇත්තටම හරයක් සාරයක් නැහැ. අපි අවසාන පදයට යමු පංචස්කන්ධේ පස්වෙනි ස්කන්ධය ඒක විඥාන ස්කන්ධය. ඒතර විඥානයේ සිට යොමු කරගෙන අපි අත ගෙනියනවා විඥානයේ
අත ගෙනියනවා අරමුණ විඥානය. බලන්න දැන් මෙතන තියෙන අත මෙමෙ හිතපු හින්දානේ අද පවතින්නේ. ඒතර මෙතන විඥානේ පවතිනවා. මෙතන එනකොට නිරුද්ධයි. ඕවගේ විඥාන රාශිය. මිදි යනවා බලන්න. දී අත ඉහළට පල්ලෙහා ඉඳලා හිත ඉහළට ගෙනිච්ච ඉහළින් පල්ලෙහාට ගෙනිච්ච. එතකොට ඉහළට ගෙනිනකොට සෑම මොහොතකදීම විඥානයේ නිරුද්ධ වුණා. පළවෙනි විඥානයේ නිරුද්ධයි, දෙවෙනි විඥානයේ නිරුද්ධයි, තුන්වෙනි විඥානයේ නිරුද්ධයි. ඒ ආකාරයෙන් අනුපිළිවෙලට විඥාන රාශියක් නිරුද්ධ වී ඉහළට ගියා. ඊට පස්සේ ඉහළට ගිය සිත පල්ලෙහාට විඥාන රාශියක් බිඳෙමින් කිසිම දෙයක් නිත්‍ය නොවන බව අපිට පෙන්වුම් කරමින් අනිත්‍ය ස්වභාවය පෙන්වුම් කරමින් විඥානයේ නිරුද්ධ වෙන හැටි අපේ ඇස් දෙකටම අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහට විඥානයේ නිරුද්ධ වෙලා මුකුත්ම නැතුව ගිහිල්ලා නවතුණා. දැන් කාටද ඔය විඥාන නිරෝධය දකින්න පුළුවන් වෙච්ච කෙනා? ඒක තමයි මෙතන තියෙන දේශනේ තියෙන වටිනාම හරිය. විඥානය විරුද්ධ කරන්න ඕනේ. විඥානේ කියන්නේ හිම්පිටිම නෙමෙයි සාමාන්‍ය සක්කාය දිට්ඨිය වමනට අපි නිරුද්ධ කරන්න ඕනේ. නිරුද්ධ වීම අපි දකින්න ඕනේ. දැන් අපි ඉහළට ගෙනිහිල්ලා හිත නැවතුනාසේ පල්ලෙහාට එනකොටත් හිත නිරුද්ධ වී විදි ගිහිල්ලා නිරුද්ධ වෙලා ගලක් තිබ්බාසේ නවතින්න ඕනේ. කාවටද මේ නැවතීම එක ඉතාමත් හොඳයි සාදු. නැවතුන එක දැක්කේ කවුද? හරි සන්තෝෂයි. වෙන කවුද දැක්කේ? තවගනි මේ දෙන්න දිනු කට්ටියගේ මේගොල්ලෝ දැක්කද? උසෙන් පොත සාදු කියන්නේ දෙන්නේ ප්‍රතිඵල ලැබලා තියෙන සන්තෝෂයි. ඉතාමත් සන්තෝෂයි. නැත්තම් පන්තියේ නවත්තන කියන අඩියෙන් තමයි අද මං ආවේ. අයි මට නම් දැන් එපා වෙලා. කොච්චර දේශන දුන්නත් ඇතන්නේ. කබඩ් එකේ කොළ තියන්න බෑ. කොළ ඔක්කොම පෙරලෙනවා. දීලා තියෙන දේශන ප්‍රමාණය. නමුත් පන්තියේ ප්‍රතිඵලයක් නැහැ. මං කියවනවා ටේප් කරනවා ආගෙන ඉන්නවා. කරන්නේ නැතිකම. මේ දෙන්න පුළුවන් අවසාන සක්කාය දිට්ඨිය දෙන්න පුළුවන් දේ තමයි මේ දුන්නේ. මේකිනුත් බැන්නම් ඉතින් අතෑරලා දාලා ඉන්න එකයි ඇත්තේ. ලස්සනට පේනවා දැන් මෙහෙම මේ විදිහට යනවසේ දැන් මෙහෙම ක්‍රමයෙන් ගෙනියන්න ඕනේ. මෙහෙම ගෙනිච්චත් පේන්නේ නැහැ. හිමින් නැගගෙන යනකොට මෙතන තියෙන විඥානය මෙතෙන්ට නිරුද්ධයි, මෙහෙම නිරුද්ධයි. ඕමම නිරුද්ධ වී ඉහළට යනවා. ඉහළට ගියාට පස්සේ ඉහළ ඉඳලා සිත පල්ලෙහාට අර අතත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ එන්නේ. එතකොට දැන් නාම රූප දෙකක ක්‍රියාදාමය. සිත කියන එක නාමය, අත යන එක රූපය. නාම රූප දෙකක් තමයි දැන් මෙතන ගමන් කරන්නේ. දැන් නාම රූප දෙකකට දැන් කතාව තියෙන්නේ. නාම රූප දෙකක් තමයි සක්කාය දිට්ඨියට ප්‍රයෝගී වෙලා තියෙන්නේ. ඒතර වේදනාවක් වෙලව, සංඥාවක් වෙලව, සංස්කාරයක් වෙලව, විඥානත් නිරුද්ධ වෙනවා. ඒතර දැන් මේ කොටස් පහම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන කොටස් පහම අල්ලන්න බැරුව නිරුද්ධ වුණා නම් ඔය නිරුද්ධ වීම තුල දැන් රූපේ ඉඳලා වේදනාවට මැද්දේ හිතියද දැන් මම කවුරුද කියන්න බලන්න උත්තරේ. දැන් රූපේ වේදනාවයි දෙකට මැද්දෙන් හිටගෙන ඉන්නවද මම? දැක්කද කවුරු හරි මම ඉන්නවා? රූපයි වේදනාවයි දෙකට මැද්දෙන් ඉන්න මම ඊළඟ කැලලට පැන්නා. ඊළඟ කැලේ ඉන්න එයා නෙමෙයි දැන් වෙනින් එක්කෙනෙක්. එයා නෙමෙයි වෙනින් එක්කෙනෙක්. එතකොට මම රාශිය. ඒතර කොතනද දැන් මම පිහිටි කියන දේශනෙත් එක්ක එකතු වෙන. එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් එනවා. කටවාගෙන ඉන්න. එතකොට දැන් රූපේ, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන කොටස් පහකින් තමයි අපි ඇදලා තියෙන්නේ. එතකොට රූපේ නිරුද්ධයි, වේදනාවත් නිරුද්ධයි, ඒ දෙකට මැදින් ඉන්න මමයක් නිරුද්ධයි. ඊළඟ කැලලටත් නිරුද්ධයි. හැම කැලලටම විඥානෙත් නිරුද්ධයි. එතකොට අපි කියනවා මම ඉන්නවා, මම කරනවා, මේක මම, මේක මගේ.
අපි කියමු අජ්ජන්තිකව බාහිරන් වා කියලා පිටින් තියෙන රූප පිටින් තියෙන පුතාලා දුරු අල්ලන් ඉස්සෙල්ලා අපි ගැන බලලා ඉන්න එපා. මං ගැන බලුවොත් මම කියලා කෙනෙක් නෑ. හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව සැල බිඳෙනවා. ධාතු ස්වභාවය කියන්නේ ඒක. විශ්ය අන්තර්ගත වෙලා තියෙන හැම ධාතුවක්ම නිට්ටය නෙවෙයි. හැම දෙයක්ම විදි තමයි යන්නේ. ඒ විදිහට විනාශී විශ්යදියා දකින්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවනේ. විශ්යට සිත යොමු කරලා බලන්න හැම වෙලාවෙම විශ්ය විපර්යාසයකටපත් වෙනවා. දිය වෙනවා. ගොඩක් භාවනා දියුණු නම් විශ්ය ශූන්‍යතාවය දකින්න පුළුවන්. විශ්ය තුල. දියවි දුණු කැටයක් එක්කරනවා වගේ දිය වෙනවා. හැම වෙලේම. ඒකට ඒක අල්ලගන්න නවත්තන්න පුළුවන් ද ස්වභාව ධර්මයට බාර දෙන්න. ස්වභාව ධර්මයට බාර දෙන්න. අල්ලන්න පුළුවන්කම අපිට ඇත්තේ නැහැ. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්න එක අපේ තියෙන පොත. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තමයි මෙතන තියෙන දර්ශනය. කොයි දෙයක් එච්චරයි. දැන් අපි ගේසුමානේ කාලා බීලා මෙතන පිළිල ගන්න තිබිච්ච කම දැන් තියෙන මොකුත් නැහැ. තාටිකින් කියලා පුරෝන. ඊළඟට අවශ්‍ය වෙනකොට මොකුත් නැහැ. ඒ දර්ශනීයමත් බලනකොට මොකුත් නැහැ. ඒක කොයි දෙයක්වත් යටේතු දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. දැන් උලන් හම්බුනේ. දැන් මේ උලන් අනේ නවතින්න කිව්වොත් නවතිනවද? ස්වභාව ධර්මයට අනුව උලන් එනවා. ඒක අපිට පීඩාවක් වෙනවා. නමුත් අපිට නවත්ත ගන්න පුළුවන් එකක් නෑ. ඒ වගේ හැමදේම ගැන පුළුවන් තරම් කල්පනා කරලා බලන්න. දැන් අපි දැන් ওই ටික තේරුණාද? දැන් තේරුනේ නැති කවුරු හරි ඔතන ඉන්නවද? දැන් මොකක් හරි දේශනේ ගැටලුවක් තියෙනවද ඊළඟ පියවරෙන් ඉවර කරන්න? ඉන්නවනම් කියන්න. නැත්නම් ඔයගොල්ලන්ටම අපරාධේ. මොකක් හරි ගැටලුවක් තියෙනවද? නැද්ද? එහෙනම් දැන් අපි සංඥාව සංස්කාර විඥාන ටික බැලුවා නම් රූප වේද දැන් අපි එක පැත්තකින් දැන් මෙහෙම කරලා අත් දෙක අරගෙන ඉති ටිකක් අමාරුයි. අත දැන් මෙහෙම අරගෙන ඔන්න දැන් මේ අත යොමු කරේ රූපෙට. මෙතෙන්ට යනකොට වේදනාව. මෙතෙන්ට යනකොට සංඥාව. මෙතෙන්ට යනකොට සංස්කාර. මෙතෙන්ට යනකොට විඥානය කියලා. ගොඩවල් පහ හිතලා හිත මේ විදිහට අතින් හිතලා එක් කොටසින් කොටස හිත මෙතෙන්ට නිකන් ගෙනියනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන උතෙන්ට ගියා. ඊළඟ විඥානට ගියාට පස්සේ මෙතන ඉඳලා ආයිමත් සරයක් අපි කඩාගෙන වෙලෙනවා වගේ පල්ලෙහාට ගන්නවා. විඥාන සංස්කාර සංඥා වේදනා රූපේ මෙතන දැන් මේ විදිහට ගියා. මේ විදිහට ආරෝහණ අවරෝහණ. දැන් ආරෝහණ ගියා අවරෝහණ කියන්නේ බැහැල යන්නේ. දෙකට පල්ලෙහාට අරගෙන බලනකොට දැන් මෙතනින් පටගත්තු රූපය මෙහෙම යනකොට රූපය මෙතන තියෙනවද නෑ. විදිල යන ආකාරය දැන් අපි අවසානයේ ඒක කරමු බලන්න. දැන් මම කිව්වා මට වෙහසයි දැන් හිතෙන් හිතලා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන කොටස් ටික දන්නවනේ. එතකොට අත මෙහෙම ගත්ත රූපේ මෙහෙම වේදනාව මෙහෙම සංඥාව මෙහෙම සංස්කාර මෙතෙන් යනකොට විඥාන. එහෙම විඥානෙට ගෙනියන්න ඉස්සෙල් එක කොටසක් කරන්න. ඔක හොඳට කරගන්න දෙයියන්ගේ පිටේ සක්කාය දිට්ඨිය ගැලවෙයි උතනම. රූප වේදනා සංඥා සංස්කාර ඉහළටම ටොප් එකටම යනකොට ඉහළටම යනකොට විඥානය. මෙතන පවතින්නේ විඥානය. ඒකෙත් තමුන්ගේ අනුව ඒක කියන්නේ. හිමින් යන්නත් පුළුවන් වේගින් යන්නත් පුළුවන්. ඒක කාට මෙයාට වෙන විදිහට නෙමෙයි මෙයාට යන්නේ. ඒක කියන්නේ බෑ. මේ ගානට තියාගෙන
කෙලස් තේරෙනවද? මොනවද කියලා? කෙලස් ඔක හරියට කරා හරියට වුණා නම් චිරි චිරි ගාලා යනවා. හරියට කරනවා නම් චිරි චිරි ගාන සද්ද එනවා. කෙලස් බිලි පිච්චි යන්නේ නැහැ. ඔයිට වඩා හොඳ අභ්‍යාසයක් සත්‍යජිතිය ගලවන්න මම නම් දැකලම නැහැ. ඒ අවසාන හොඳ අභ්‍යාසයක් පුළුවන්. හොඳයි අපි ඒ දර්ශනේ දැක්කා හෝ නොදැක්කා අපි ඊළඟ පියවර තමයි දැන් අත මේව පල්ලෙහා තියාගෙන ඉන්නකොට එතෙන්ට අපි රූපය කියලා නම් කරා. එතකොට අපි රූපය කියලා හිතපු එක අපි සිතෙන්ම දැන් අපි මේ කොටස් පහ අයින් කරන්න යන්නේ. දැන් අපි දැක්කා ඇති වෙලා නිරුද්ධ වී ගියා මේ පහේ වටිනාකමක් නැහැ කියන එක අපි දැනගත්තා. වටිනාකමක් නැත්තම් මේකට අපි බැඳිලා ඉන්න එකෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි මේකෙන් අයින් කරලා අයින් වෙන්න ඕනි කියලා හිතෙන් හිතාගන්න. අපි ආශ්‍රය කරන කවුරු හරි මිත්‍රයෙක් එයා නරකයි. නරක නම් අපි යාගෙන් මොකද කරන්නේ? බැඳෙන්නේ නැහැනේ. අයින් වෙනවා. එතකොට අන්න ඒ වගේ දැන් මේ අපි අල්ලගෙන ඉන්න ඒගොල්ලන්ගෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ. අපේ දුකටපත් වෙන ඒගොල්ලෝ තමයි අල්ලන් ඉන්නේ. ඒතර අපි මේ දුකටපත් වෙච්ච මේ හතුරුන්ගෙන් අපි නිදහස් වෙනවා. කොහොමද මේ නිදහස් වෙන්නේ? අපි මෙහෙම අත තියෙනවා මෙතන රූපේ කියනවා. එතකොට මේ තියෙන රූපේ මෙහෙම කරලා අයින් කරනවා. හිතෙන්ම දැන් මෙතන දැන් රූපේ පවතිනවා. මේ රූපේ මොන දැන් අයින් කරනවා. මේ පැත්තට රූපේ හිතෙන් අයින් කරනවා දැන් හිතලා මෙහෙම කරලා හිතෙන් අයින් කරනවා. රූපේ අයින් වෙනවා. ඊළඟට දැන් ආයෙ දැන් මෙහෙම හිත අත පවතිනවා. ඔන්න ඊළඟට තියෙන්නේ වේදනාව. ඔන්න වේදනාව අයින් කරනවා. රූපේ එක පැත්තකට වේදනාව එක පැත්තකට සංඥාව එක පැත්තකට සංස්කාරය එක පැත්තකට විඥානය එක පැත්තකට ගොඩවල් පහ පස්පලක තමාට හරියට කෙරුණා නම් ගොඩවල් පහ පස්පලක මෙහෙම පස් ආකාරයෙන් තියෙන විදිය පේන්න ඕනේ. මෙහෙම යනවා නෙමෙයි. මෙහෙම පේන්න ඕනේ. එතකොට ගොඩවල් පහ පස් ආකාරයෙන් තියෙනවා. එතකොට මේ පහ අයින් වුණාට පස්සේ බලන්න කරන්න පුළුවන් ඉන්න කෙනෙක් මම උත්තරේ කියන්නේ මොකද්ද ඔකට උත්තරේ ඉන්නේ කියලා බලන්න කරලා පහ අයින් කරොත් යම් කිසි උත්තරයක් හරියට කෙරුවොත් ලැබෙනවා. මෙහෙම යනවා නෙමෙයි මෙහෙම යනවා. නෑ අත එකතන මේ තියාගන්න. I think එකතන තියලා බෑ. දැන් මෙහෙම තියෙන අත රූපය මෙතෙන්ට ගන්නවා රූපය. මෙතෙන්ට ගන්නවා වේදනාව. මෙතෙන්ට ගන්නවා සංඥාව. මෙතෙන්ට ගන්නවා සංස්කාර. මෙතෙන්ට ගන්නවා විඤ්ඤාණය. මෙහෙම තියාගත්තොත් එකතන ගොඩවල් පහ පස්පලකට ගෙනියනවා අත. තර දුරස් වෙලා නෙන්නේ. බලන්න දැන් මොකද අයින් වුණාම හිතට වෙන්නේ කියලා බලන්න. කොහොමද ගේනවද නෑ නේ දෙයනේ මෙහෙම තිබ්බ රූපය එක ගත්ත මෙතෙන්ට ඊට පස්සේ වේදනාව සංඥාව සංස්කාර විඥාන මෙතෙන්ට අර විඥානේ අයින් කරලානේ තියෙන්නේ. ඒතකොට අත මෙහෙම ආවට අර ටික දැන් අයින් වෙලානේ තියෙන්නේ. බලන්න ඔක්කොල්ල මොකද වෙන්නේ කියලා. ඒගොල්ල පහ බරක්. ඒ බර පහ අපි පැස්සකට දානවා අයින් කරලා.
හොඳයි අපි දැන් මේ පහ රූපය වේදනාවය සංඥාවය සංස්කාරය විඥානය කියන මේ පංචස්කන්ධ ඒ ගොඩවල් පහ අපි අපේ සිතෙන්ම පස් පැත්තකට අයින් කරා. අයින් කරලා අපි මේ බරෙන් අපි නිදහස් වුණා. එතකොට මේ බර නැත්තම් මේ මමේ පිහිටයිද? මමයට පිහිටන්නට තැනක් නැහැ. ඔන්න ඔය බැම්ම තමයි සක්කාය දිට්ඨිය කියන බැම්ම. ඕක හරියට දැක්කනම් මේ භූමිය තුල කවුරු හරි සක්කාය දිට්ඨිය කියන එකෙන් අද ඉඳලා බය නැතුව කියන්න පුළුවන් මම නිදහස් කියලා. මොකද රූපයෙන් නිදහස්, වේදනාවෙන් නිදහස්, සංඥාවෙන් නිදහස්, සංස්කාර විඥාන කියන එකෙන් නිදහස්. ඒක දැක්ක කෙනාට ඒකේ උත්තරේ මං කියන්නේ යම්කිසි උත්තරයක් තමාටම ලැබෙනවා. ඒ උත්තරේ අපිට අහගන්න ලැබුණොත් නිත්‍ය වශයෙන්ම බය නැතුවම එයා මාර්ගඵලයක් අවබෝධ කරා කියලා කියන්න පුළුවන් මේ ධර්මය හරියට කරා. මේ ප්‍රායෝගික ධර්මයේ තියෙන වටිනාකම ඒක එවෙලෙම පෙන්눔 කර කර දෙමින් තමයි මේක ගෙනියන්නේ. මේක දේශනාවක් කියලා ඉවරලා පස්සට දේශනා කරලා භාවනා කරන එකක් නෙමේ. සක්කාය දිට්ඨිය විදා පෙන්නමින් මේක බිඳමින් නාම රූප වල Nirodhe දකිමින් තමයි මේක යන්නේ. ඉතින් එතකොට මේ සියලු දේම අනිත්‍යයි අනාත්මයි කිසිවක් ඇල්ලීමට ඇගීමට නෑ. පංචස්කන්ධ බරත් අපි අයින් කරලා දැම්මා. එසේනම් අපි මොකද උනේ? සක්කාය දිට්ඨිය ගැලෙව්වා, නිදහස් වුණා. එතේනම් කවුද බලමු දැන් මේ කොටස් පහ අයින් කරගන්න පුළුවන් වුණ කෙනා. කාටද පුළුවන් වුණේ අයින් කරන්න? දැක්කද? එයත් අනිත්‍ය යනත් කියලා ඉවරයි. එතකොට ඒකට කියන්න ඕනේ අනිත්‍යයි අනාත්මයි. තව කවුද? දැක්කද? ඒක කිවිලතර කම නෑ ටික කරුවද? අතට ඉවර කරන්නේ. අරක සහල්ලු භාවයක් ආවද මොකද? ඒ සහල්ලු භාවය අනිත්‍ය ඒකත් නැගිට්ටාම නෑනේ. අන්න ඒකයි අනිත්‍ය අනාත්මයි කියන්නේ. දැන් අපි භාවනාවෙන් නැගිට්ටට පස්සේ අර තියෙන භාවයේ නෑනේ කිසිම දෙයක් නිත්‍ය නොවේ කියන සංඥාව හිතට අරගෙන එයත් අනිත්‍යයි අනාත්මයි කියවන වැඩි තියෙනවා. එතකොට බය නැතු නිබවම සෝවාන් මාර්ගයට හිතපත් කරගන්න පුළුවන්. එතනින් ඊට කමටහන් දෙන්න. මෙතනින් තමයි පයින්නේ. දැන් වෙන කවුද දැක්කේ? දැක්කද? ගල් සමාධියක් ආවා. ඒ සමාධිය හොඳයි. ඒ සමාධිය මිල මෙයාත් අනිත්‍ය අනාත්මයි කියවන නැද්ද? ඔව් ඉති වැඩන්නේ නේ. වෙන කවුද දැක්කේ? රන්තුක මහත්තයා මොකද උනේ? එද මොකද දෙයක් කියනවා සද්දනක දින්දකේ කෙරුවද ඒක? එතකොට මොකද වෙන්නේ? ඒ කොටස් පහ වෙන් කර ගන්න පුළුවන් වුණාද? ඊට පස්සේ ඒකත් අනිත්‍ය නැත්නම් ආයි කරන්න මහත්ය වගේ. මොකද ඔගේ ප්‍රතිඵල ගන්න පුළුවන්. නැද්ද මහත්ය? ඔය දෙයක් නෑ. ඊපස්සේ ශූන්‍යතාවය වගේ ආවා. චාලි පහයි වුණාද? මේ කොහොමද කරලා කිව්වේ? ඔය ගන්න. තව අලුතෙන් ඔය දෙන්නද? හරි අපට බැරි වුණාද අද? නෑ සුන්නේ කියන මොකෝ පේන්නේ කියලා. රූප නිරෝධය. මොක ආයි මේකම කරන්න. මේකේ කොල්ලේ පින් කරගන්න. මේවත් මොන වුණාද දැන්නේ? එහෙනම් අපි දේශනේ මෙතනින් ඉන්න පිළිදීල ඉවර කරන්න බබෝ. දේශනේ අපි මෙතනින් අපි අවසන් කරනවාද? මං හිතනවා ටිකක් හෝ ඔලුව උස්සගෙන සාර්ථක ප්‍රතිඵල අද ලබා ගන්න ලැබුණා සන්තෝෂයි. ඒ වගේම අපි මේ දේශනේ ඉවර කරලා එකෙන් අපි ඉගෙන ගත්ත මේ උතුම් ධර්මයේ පූජ්‍යපාද දංකන්දේ ධර්ම ස්වාමීන් වහන්සේ
දේශනා කළා ප්‍රායෝගිකව අපිට කියලා දීලා අපිත් ප්‍රයෝජන ගත ධර්මයක්. අද ඒ නිසා උන්වහන්සේට විශේෂයෙන්ම අපි මේ දේශනේ ඉවර කළා. අපි පින් පමුණවන්න ඕනේ. උන්වහන්සේ අද රෝගාතුර වේලා පැත්තකට වෙලා ගිලන් වෙලා ඉන්න උන්වහන්සේට අපිත් සමග නැවත වාරයක් මේ ආකාරයෙන් ප්‍රායෝගික ධර්ම ඉදිරිපත් කරමින් අප දුකින් මුදවා ගන්නට මේ කුසලානිසංස බලෙන් සියලු දෙනාගේම සමාධියෙන් ප්‍රඥාවෙන් මේ එක්රස් කරගන්න කුසලානිසංස බලෙන් පූජ්‍යපාද දන්කන්දේ ධර්ම ස්වාමීන් වහන්සේට වහවහ නිදුක් නිරෝගී සම්පන්න භාවය ලැබේවා. උන්වහන්සේ නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන උන්වහන්සේට නිවනින්ම ඊටමත් උතුම් අන්දමේ නිවනින්ම සැනසීමට මේ කුසල හේතු ආසනා වේවා. ඒ වගේම සීලෝම මේ යෝගාවචරණයටත් හැකි ඉක්මනින්ම මාර්ගයක් ඵලයක් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග හතරත් පරහතරත් අත්දකින්නට මේ කුසල හේතු ආසනා වේවා. සියලු දෙනාම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා.